නමෝ බුද්දාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දැහිමි රැකවම සලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇතුළු කෝට්ටේ මහින්දාරාම පාරේ පදිංචි නාරද සුන්නරත්න මහත්මයා සහ කුමුදු ආර්යරත්න පින්වත් මහත්මිය විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙන මිය පරලොවගේ ආර්.ඩී. ආර්යරත්න පියාණන්ට, මාලා පෙරේරා මෑණියන්ට, මිල්ටන් සුමනරත්න පියාණන්ට, සීලවතී සුමනරත්න මෑණියන්ට, ඇනී ආර්යරත්න ආච්චි අම්මාට සහ ඇලිස් පෙරේරා ආච්චි අම්මාට පින් අනුමෝදන් කරන උදාරාදාසින් තමයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ වෙන්නේ. පින්වත්නි, අපට ලැබුණු මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යද්දී පින්වත්නි, හාත්පසින් හැම පැත්තෙම අපේ ජීවිතයට ලං කරන්නේ මරණය. මරණය උරුම කරගත්තු අපට බොම කල්පනා කරලා බලන්න. එන මේ මරණය උරුම කරගත්තු අපට මෙලෝ ජීවිතේ සුවය වෙනුවෙන් විතරක් කැපවෙවි ගත කරන්න අපේ ගන්න තීරණ එනම් අසාර්ථක. මෙලොව ජීවිතේ සුවපත් භාවයෙන් පිණිස පමණ කුමක් නිසාද පින්වත්? එතකොට මෙලොව ජීවිතේ සුවපත් භාවය වෙනුවෙන් විතරනම් අපි කැප වෙන්නේ මරණය හාත්පසින් කොයි මොහොතේ අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙයිද කියලා දන්නේ නැත්නම් පරලොවට යද්දී සැපේ පිණිස, සුවේ පිණිස, පහසුව පිණිස අපි රැස් කරගත් දෙයක් අපිට නැහැ. අපි රැස් කරගත් දෙයක් අපිට නැහැ. එහෙම රැස් කරගත්තු දෙයක් නැත්නම් පින්වත්නි, එහෙනම් අපි ගියපු තැන සුවදායක ලෝකයක් නෙමෙයි. සැපේ බහුල ලෝකයක් නෙමෙයි. දුකින් පිරිච්ච ලෝකයක්. එනම් මේ කලාතුරකින් මේ මනුස්ස ජීවිතයක් පින්වත්නි අපි ලැබුවේ සසරේ මොකද්ද වාසනාව. සසරේ මොකද්ද වාසනාව. මනුස්ස ජීවිතයක් ලැබුවා. එතකොට මනුස්ස ජීවිතයකට ආපුනි කෙනාට පින්වත්නි යම් උත්සාහයක් කළා හරි තමන්ගේ ජීවිතේට යම් පහසුවක්, සැපයක් ළඟා කරගන්න යම් භාග්‍යයක් උදා වෙනවා. ගෝපින් පුරලාපු අයට මහන්සි වෙන්න ඕන තියෙන අවස්ථා හරි අඩුයි. මහන්සි වෙන්න තියෙන අවස්ථා වැඩි අඩුයි. දැන් කල්පනා කරලා බලන්න, සමහර අය ගත්තොත් තියෙනවා උපතින් ඒ අයගේ ජීවිතවල උපතින් ඒ අයට විහිස මහන්සි වෙලා මුදල් හොයන්න කැප වෙන්න ඉච්චර අවශ්‍ය නැහැ. විහිස මහන්සි වෙලා මුදල් හොයන්න කැප වෙන්න ඕනේ. විහිස මහන්සි වෙලා යාට ගෙවල් දොරවල් හදන්න උමනා වෙන්නේ. උපදිද්දිම එයා ගෙවල් දොරවල් වල මහා හිමිකරුවෙක්. භවභෝග සම්පත් තුළ හිමිකරුවෙක්. ධන ධාන්‍ය වල හිමිකරුවෙක්.
ඒ කෙනාට ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ කෙනාට ඒ මත පිහිටා තව ඒ දේවල් උපද්දවන්න පුළුවන්. බලන්න එහෙම ජීවිතයක් ලබපු කෙනාට ඒත් ඒ කෙනා බුද්ධිමත් වෙන්න ඕන කුමක් පිණිසද? ඊළඟ ජීවිතයේ සූපත් වෙන්න. අනුග්‍රහය ලබන ප්‍රතිපදාවක් යාගේ ජීවිතය හදාගන්න ඕනේ. ඒ පිණිස තමයි පින්වත්නි අපිට මේ ඉතින් අපිට තේරෙන මේ සැපේ උපදවන ප්‍රතිපදාවෙත් කෙලවරක් නැහැ. සැපේ උපදවන ප්‍රතිපදාවක් දිනු කරන්න කැප වෙලා කෙලවරක් නැහැ. මිලෝ ජීවිතයේ සැප උපදවන්න කැප වෙලා කෙලවරකුත් නැහැ. පරලෝ ජීවිතයේ සැප උපදිනවා කියලා ඒකට මහන්සි අරගෙන ඒක කෙලවරකුත් නැහැ. අපි දන්නේ නැහැ මේ සසරට වැටෙද්දී අපි කොයි මොහොතේ දුගතියකට වැටෙයිද කියන්නේ. සුගතියකට ගියත් ආයෙත් එයාගේ අවස්ථාව තියෙනවා. දුගතියට කැරකිලා ඉන්න අවස්ථාව තියෙනවා. එහෙම ජීවිතයක් උරුම කරගත්තු කෙනාට ඉන්සා බුදුරජාණන් දේශනා කළ පිහිට පිළිසරණ ස්ථිරවම හදාගන්න පුළුවන් භූමියක් තියෙනවා. ඒ තමයි සරණ. ඒ සරණට පැමිණෙන්නේ ශ්‍රද්ධාවෙන්. ඔකට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශාල අවබෝධයක් ඇති කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ වදාළ ධර්මය අපි ශ්‍රවණය කරන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ විශ්මිත අවබෝධය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කරගන්න. පැහැදීමක් උපදවන්න. අන්න එහෙම උපදින ශ්‍රද්ධාව නම් අපිව ආරක්ෂා කරනවාමයි. ඒ ශ්‍රද්ධාව මොකද වෙන්නේ? අපි ආරක්ෂා කරනවා. ඒකට ඒ වෙනුවෙන් තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසී පැහැදීම උපදින තමයි අපි නිරන්තර ධර්ම ශ්‍රවණය කරන්නේ. විශේෂයෙන් මේ දිනවල අපි දුර කතා කළා භාග්‍යතුන් වහන්සේගේ ඒ උදාර විශ්මිත අවබෝධය පිළිබඳව. විශේෂයෙන් මේ දිනවල අපි කතා කළා සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ එදා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි වජිරාසන භූමියේදී දසමරුන් පළදෝමින් සම්බුදු බවට පත් වෙදී ශාස්ත්‍රුන් වහන්සේගේ චිත්තසංතානයේ දසබල ඥාන ඉපදුණා. ඒ දසබල ඥාන අතරින් අද මේ දිනවල විශේෂයෙන් අපි කතා කළේ සත්තාන නානාදි මුක්ති කතං යථා භූතං පජාන. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳව සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳව කතා කළා. එතකොට අද දවසෙත් අපට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු පුද්ගලයෝ 4 දෙනෙක් ගැන අහන්න භාග්‍ය උදා වෙනවා. මාන්නමේ පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන විති. ශ්‍රමණ අචල. පළවෙනි කෙනා කවුද? ශ්‍රමණ අචල කියලා පුද්ගලයෙක් ශාස්ත්‍රුන් වහන්සේ බුදුනට යොමු වුණා. ශ්‍රමණ පුණ්ඩරික. ශ්‍රමණ පදුම. ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල. මෙතන විස්තර වෙන්නේ ශ්‍රමණයෝ 4 දෙනෙක් ගැන. ශ්‍රමණයෝ 4 දෙනෙක් ගැන විග්‍රහ වෙනවා. මහණෙනි පුද්ගලයෙක් ශ්‍රමණ අචල වන්නේ කෙසේද? මහණනි මෙහිලා භික්ෂුව සංයෝජන 3ක් ප්‍රහාණය කිරීමෙන් සෝතාපන්න වූයේ වේ. අපායේ නොයැටෙන ස්වභාවය ඇත්තේ වේ. නියත වශයෙන් නිවන අවබෝධ කරගන්නේ වේ. මහණෙනි මෙසේ මේ පුද්ගලත මේ ශ්‍රමණ අචල වූයේ වේ. චල කියලා කියන්නේ චලනය වෙනවා කියන අදහස. අචල කියලා කියන්නේ චලනය වෙන්නේ නැති ශ්‍රමණයෙක් කියනවා.
ඔබ අහලා තියෙන රතන සූත්‍රයේ ලස්සන ගාථාවක් අහලා තියෙනවා. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝවරිය සච්චානි අවිච්ච පස්සති. යතින්ද කීලෝ ඉන්ද කියලා කියන පින්වත්නි මේ කාලේ නම් ඒ ප්‍රධාන නගරයක නගර මැදදී විශාල ගල් ටැඹක් හිටවන. විශාල ගල් ටැඹ. ඒ ගල් ටැඹේ ඒ සවාසයෙන් ගත්තට පස්සේ ඒකේ භාගය පොළවේ ගිල්ලලා තියෙනවා. තව භාගය පොළවේ උස්සලා තියෙනවා. පොළොව මතු පිට තියෙනවා. ඊතර මේ ගල් ටැඹ පින්වත්නි චතුබ්බි වාතේබි අසම්පකම්පිය හතර දිසාවෙන්ම එන සුළඟට ඔලවන්න බෑ. ඔලවන්න බෑ. චතුබ්බි වාතේබි අසම්පකම්පිය තතුපමං සප්පුරිසං වදාමි. මේක මොකද්ද? මේක සත්පුරුෂයාට කරන උපමාවක් කියන. සත්පුරුෂයාට කියන. මොන වගේ සත්පුරුෂයෙක්ද? යෝවරිය සත්‍යානි අවිච්ච පස්ස. ආරි සත්‍ය ගැන මේ හොඳට තේරුම් අරගෙන පැහැදිච්ච කෙනා. ආන්ගේ කෙනා තමයි ඒතකොට පින්වත්නි අර හතර දිසාවෙන්ම එන සුළඟින් සොලවන්න බැරි යම්සේද ගල් ටැඹ චතුරාර්ය සත්‍ය දැකපු ශ්‍රාවකයා කවදාකවත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ හැර යන කෙනෙක් නෙමෙයි. උපරිම මේ සසර ජීවත් වෙන ජීවිත 7යි. ඒ 7ේදී කවදාකවත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ බැහැර කළා වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් සරණ යන්නේ නැහැ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කරගත් ධර්මය අතහැරලා වෙන ධර්මයක් සරණ කරගන්නේ. ඒ ශ්‍රාවක සංඝ රත්නය අතහැරලා වෙන ශ්‍රාවක සංඝ රුවණක් සරණ යන්නේ නැත. හරි පුදුමයි. එතකොට බලන්න පින්වත්නි මේ ශ්‍රාවකයෙක්ගේ වෙනස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ වෙනස. මොකද මේ ලෝකෙ මිනිස්සුන්ට ගත්තොත් පින්වත්නි ඕනම වෙලාවක තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ආගම මිනිස්සු විනාශ කරනවා. ඒ මිනිස්සුන්ට ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිස්සුගේ ජීවිතේ ගෙවල් දොරවල් ලබා ගන්න මහන්සි වෙද්දී ඒ වෙනුවෙන් සපෝට් එකක් ලැබෙන්නේ කොහෙන්ද? ඒක නෑ එතන. යාන වාහන ගන්න මහන්සි වෙද්දී යාන වාහන ලැබෙන්නේ කොහෙන්ද? සපෝට් එකක් ලැබෙන්නේ ආයතන. මිල මුදල් හොයන්න හදද්දී ඒ දේවල් ලැබෙන්නේ කොහෙන්ද? සපෝට් එකක් ලැබෙන්නේ කොහෙන්ද? ඒක නෑ එතන. තනි වෙලා හොයේ දුකසේ ඉන්නේ කවුද? ඒ කෙනාට කාගෙන්ද සපෝට් එකක් ලැබෙන්නේ? ඒ කෙනා එතන. ඒ කෙනා එතන. ඒ කෙනාගේ සරණ මුලින්ම අතහරින. සරණ අතහරින. ඒසා පින්වත්නි මේ සරණට හරියට යම් කෙනෙක්පත් වුණා නම් ওই සරණ අතහැරගන්නේ. මේ බුද්ධ ශාසනයේ මේ ශ්‍රමණ අචල කියන ශ්‍රාවකයා ඒ සංයෝජන තුන ප්‍රහාණය වෙලා තියෙනවා. කුමක්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන ප්‍රහාණය වෙලා තියෙනවා. සක්කාය දිට්ඨි කියලා කියන්නේ කුමක්ද පින්වත්නි? එතකොට රූපය පිළිබඳ රූපං අත්තනෝ සමනුපස්සති. ඒක නම් හිතේ මොකද්ද තියෙන්නේ? හරි පුදුම මේක හරි සියුම් ස්වභාවයක්.
එයාගේ හිත තුළ එයාගේ රූපය පිළිබඳව ආත්මයි ස්ථිරයි සදාකාලිකයි කියලා හැඟීමක් තමා මුල් බැසගෙන තියෙන්නේ. රූපං අත්තනෝ සමුපස්ස. එහෙම නැත්නම් තමන් විඳින සැප දුක් උපේක්ෂා විඳීම් ආත්මයි වසඟි පවත්වන්න පුළුවන්. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා හැඟීමකින් ඉන්නේ. එහෙම නැත්නම් හඳුන ගන්න දේවල් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ඔහු රැවටිලා ඉන්නේ. ඒ විදිහට තියාගන්න පුළුවන් කියලා මේ හඳුන ගන්න දේවල්. එහෙම නැත්නම් හිතන සිතිවිලි මෙසේ වේවා මෙසේ නොවේවා කියන්නේ ඒ කෙනාගේ හිතේ හැඟීම තියෙන්නේ හිතෙන්නේ යමක්ද හිතන දේ ඒ විදිහටම සිදු වෙනවා. මේ තමයි සක්කාය දිට්ඨිය. දැනගන්නේ යමක් දැනගන්න දේවල් ඒ විදිහටම සිදු වෙනවා කියලා තමයි සාමාන්‍ය සක්කාය දිට්ඨිය සහිත කෙනාගේ හිතේ රැව් දෙන්නේ. ඒතර බලන්න හිම මානසික ස්වභාවයකින් යුතු කෙනා රූපෙට රැවටිලා ඉන්නේ, විඳින දේවල් වලට රැවටිලා ඉන්නේ, හඳුනාගත්තු දේවල් වලට රැවටිලා ඉන්නේ, චේතනාවට රැවටිලා ඉන්නේ, දැනගන්න දේවල් වලට රැවටිලා ඉන්න කෙනා. මොකද වෙන්නේ? එයා මරණාසන්න මොහොතේදී ඕනම වෙලාවක එයා කුසලයේ වෙළඳගෙන සතර පායට යන්න පුළුවන්. කුමක් නිසාද? ඒ දේවල් ස්ථිරයි සදාකාලිකයි තමන් කියලා ඒ හිත ඒ කෙනාගේ හිත විසින් මේක පිළි අරගෙන තියෙනවා. බලන්න මේ ස්වභාවයක් නැද්ද කියලා. ඒ නිසා මරණාසන්න කාලය වෙනකොට රූපේ පුංචි වෙනසක් වෙනකොට ඒ තුලම ඇලි ගැලි යාගේ හිතකින් ගලව ගන්න බැරි. විඳින සැප දුක් උපේක්ෂාවල පුංචි වෙනසක් වෙනකොට මොකද වෙන්නේ? ගලව ගන්න බැරි වෙනවා, හිත කඩාගෙන වැටෙනවා. හඳුනා ගන්න දේවල් පොඩි වෙනසක් වෙනකොට හිත කඩාගෙන වැටෙනවා. සිතන සිතිවිලි වල පොඩි වෙනසක් වෙනකොට කඩාගෙන වැටෙනවා. දැනගත්තු දේවල් පොඩි වෙනසක් වෙනකොට කඩාගෙන වැටෙනවා. ඇයි කඩම් වැටෙන්නේ? කඩම් වැටෙන්නේ ආත්මයි කියලා ඒ හිත විසින් පිළි අරගෙන හිටපු නිසා. ආත්මයි කියලා ඒ හිත විසින් පිළි අරගෙන හිටපු නිසා. ඒ විතරක් නෙමෙයි රූපවන්තම් වාත්තාන. ඒ කෙනාගේ හිතේ හැඟීමක් තියෙනවා ආත්මයක් තියෙනවා ස්ථිර සදාකාලික පවතින දෙයක් තියෙන මේක හැදිලා තියෙන්නේ රූපෙන්. රූපෙන් හැදිලා තියෙනවා කියලා මේ ආත්මය රූපෙන් හැදිලා තියෙනවා කියන හැඟීමත් එක්ක හැමතිස්සෙම මේ රූපය වෙනස් නොවි තියාගන්න මහන්සි ගන්න. මං කියනවා එයා හිතන මේ රූප වෙනස් වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙනස් වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම උත්සාහ කරන කුමක් කරන්න? රූපය වෙනස් නොවි තියාගන්න මහන්සි ගන්න. බලන්න මේ වගේ මානසික ස්වභාවයක යුතු කෙනා මොකද වෙන්නේ? ටක් ගාලා මරණාසන්න මොහොතේ හිත පෙළෙන ස්වභාවයෙන් යුක්තයි. දෙයාගේ හිත රූපේ එල්ලිලා තියෙන්නේ. එක විඳින දේවල් තුල එල්ලිලා තියෙන්නේ. හඳුන ගන්න දේවල් තුල එයාගේ හිත එල්ලිලා තියෙන්නේ, ගැට ගැහිලා තියෙන්නේ. හිතන දේවල් තුල ඒ හිත ගැට ගැහිලා තියෙන්නේ. දැනගන්න දේවල් තුල ගැට ගැහිලා තියෙන්නේ. මේ ගැට ගැහෙන එක නැති වෙන්නේ මොකද? හැමතිස්සෙම තමන්ගේ හිතට අනිවිඩයක් දෙන්නේ. මේ රූපේ පඨවි ධාතුවෙන් හැදලා තියෙන්නේ. ආපෝ ධාතුවෙන් හැදලා තියෙන්නේ. තේජෝ ධාතුවෙන් හැදලා තියෙන්නේ. වායෝ ධාතුවෙන් හැදලා තියෙන්නේ. මෙහිම හැදලා තියෙන රූපේ විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ රූපේ විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ.
මේ විනාශ වන ස්වභාවය යුතු රූපේ නිසා උපදින්නේ සැප නෙමෙයි දුක. කියලා තමන්ගේ හිතට හැමතිස්සෙම ආවර්ජනය කරවන්න ඕන. යථා ස්වභාවය ආවර්ජනය කරවන්න ඕන. විඳින දේවල් වල අනිත්‍ය ස්වභාවය හිතට සිහි කරවන්න ඕන. හඳුනා ගන්න දේවල් වල අනිත්‍ය ස්වභාවය හිතට සිහි කරවන්න ඕන. තමන් හිතන චේතනාවල අනිත්‍ය ස්වභාවය හිතට සිහි කරවන්න. දැනගන්න දේවල් වල අනිත්‍ය ස්වභාවය හිතට සිහි කරවන්න. මේ විදිහට හැමතිස්සෙම හිතට ආවර්ජනය කළ දෙනකොට නැවත නැවත සිහි කරවල දෙනකොට ඒකට කියනවා අපි යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා. ඒ විදිහට කල්පනා කිරීම. අන්න ඒ විදිහට හැමතිස්සෙම හිතට මේ විදිහට කල්පනාවකින් නැවත හිතට සිහිපත් කරනකොට මොකද වෙන්නේ? ආහන්න මේ හිත ටික මොකද වෙන්නේ? රූපේ පිළිබඳ අවබෝධය ඇති වෙන පටන් ගන්නවා. ඒතර රූපේ පිළිබඳ අවබෝධය ඇති වෙනකොට තමන්ගේ හිතට අන්නේ පේන එකට කියන ප්‍රඥාව. ප්‍රඥාව අවදි වෙනවා. ඒ ප්‍රඥාවට පේන පටන් ගන්නවා මොකද්ද? මේ රූපේ කියන්නේ සතර මහා ධාතු හතරකින් හටහරගත්තු ආහාර ප්‍රත්‍යයෙන් පවතින දෙයක්. එහෙම තු ආත්ම දෙයක් නෙමෙයි. ඉතින් මේ ආත්මින් හටගත්තු රූපෙකුත් නෑ. ඒ වගේම තමයි අත්තනිමා රූප. එයාගේ හිතේ මිහිමැගීමක් ඇති වෙන්නේ නැහැ. මොකද්ද? ස්ථිර ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ තුල තමයි රූපේ තියෙන්නේ. දැන් බලන්න සමහර අය මේකත් එක තමයි ਸਰව බලධාරී දෙවියෙක් කියන ඔයා වෙනස් වෙන්නේ නැති කෙනෙක්. එයාගේ බලපෑමෙන් තමයි අපේ රූපේ පවතින්නේ. ඒ නිසා හැමතිස්සෙම මේ කෙනා ඊට පස්සේ හැමතිස්සෙම පුරුදු වෙනව කවුද? මේ ਸਰව බලධාරී දෙවියව සතුට වෙන විදියට යාඥා කර ඉන්න. මේ හිතේ ඇතිවෙච්ච හැඟීම. ඒ සමහර බ්‍රහ්ම ලෝකවල ගැන කියද්දී තියෙන පින්වත්නි සමහර ඒ බ්‍රහ්මයෝ හිතාගෙන ඉන්නවා කියනවා. මේ බ්‍රහ්මය තමයි අපිව මැව්වේ. මෙයා තමයි ਸਰව බලධාරී දෙවියා. එතකොට මේ සියලු දෙව් මේ වරුන්ගේ මිනිසුන්ගේ පියාණන් මොහු තමයි අපි උපද්දන්නේ. අයි පුදුමයි එතකොට. ආත්මයක් තියෙනවා. ඒ ආත්මය විසින් තමයි මෙයාව කන්ට්‍රෝල් කරන්නේ. ඒ වගේම තමයි එහෙම නැත්නම් හැඟීමක් තියෙනවා. රූපය තුල හිර වෙච්ච ආත්මයක් තියෙනවා. කියලා ඔන්න වැරද්ද අදහසක් එනවා. මොකද්ද? ක්‍රියාගිතේ හැඟීමක් තියෙනවා. මේ භවයෙන් භවයට යන්නේ ආත්මය තමයි. බොහෝ මිනිස්සු කියන කාරණාවක් නෙවෙයි. ආය උපදිනවා කිව්වට පස්සේ හිතනවා හරිනම් මේ ශරීරය තුල එනම් ස්ථිර සදාකාලික දෙයක් තියෙනවා. එන යා තමයි මේ සංසාරයට යන්නේ. ඒ වගේ ඕන වැරදි අදහස් ඇති වෙනවා. මෙන්න මේ ස්වභාවයට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. මේ සක්කාය දිට්ඨියෙන් ගැට ගැහිච්ච හිත තුල ඒ විතරක් නෙවෙයි වේදනාව, හඳුන ගන්න දේවල්, හිතන දේවල්, දැනගන්න දේවල් පිළිබඳ මේ කියන ආකාර හතරකින් එකකට රැවටීමක් හිත ඇතුලේ සැඟවිලා තියෙනවා. ඒතර මෙන්න මේ ස්වභාවයන්ගෙන් නිදහස් වෙච්ච හිත රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරයේ, විඥානයේ හැමතිස්සෙම යථා ස්වභාවයේ හිතට සිහි කරලා දෙද්දි මොකද වෙන්නේ? අන්න හිත තේරුම් ගන්න දවසක් එනවා. අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය හිත ගැලවෙනවා. සක්කාය දිට්ඨිය හිත ගැලවෙනවා. සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්නේ මොකද වෙන්නේ? එයා විමුක්තිය පිණිස, පිරිසිදු බව පිණිස ඒක නා පුරුදු කරනව නම් සීලේ නාමයෙන් විවිධ දේවල් පුරුදු කරනව නම් ආන්ගේව නැතිලා යනවා. වැරදි දේවල් පුරුදු කරනවා එයාගේ ජීවිතේ නැතිලා යනවා. සීලේ නාමයෙන් පුරුදු කරන ඩාක් වැරදි දේවල් මේ ලෝකේ තියෙනවා. එතකොට උහුට සීලේ නාමයෙන් වැරදි දේවල් පුරුදු වීමක් ඊළඟට සිද්ධ වෙන්නේ නැහැ. එයා මේ ධර්මයට අනුව ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයට අනුව තේරුම් ගන්නවා.
මෙන්න මේ විදියට කය හසුරවනකොට මේ රාග දේශම පෝෂණය වෙනවා. එහෙනම් මෙන්න මේ කාය ක්‍රියාවලිය අත්හරින්න. ඒතර මේ කය මේ කාය ක්‍රියාවලිය අත්හරින්නේ කයෙන් මේ සංවරයේ ඉන්නේ හිතේ අකුසල් දුරු කිරීම පිණිස තමයි. වචනෙන් යම් වචනයක් අත්හරිනවද? ඒ වචනේ අත්හරින්නේ ඒ වචනයෙන් තමන්ගේ හිත අපිරිසිදු වෙන බව. හිත තුළ අකුසල් හට ගන්න බව ඒක නම් දකින්න නිසා. දකින්න නිසා ඒ ක්‍රියාව අත්හරිනවා. ඒ ක්‍රියාව අත්හරිනවා. එහෙමයි සිද්ධ වෙන්නේ පින්වත්. බලන්න මේ අවබෝධයෙන් මේ සීලයටපත් වෙන සක්කාය දිට්ඨි දුරු වීම. ඒකත් එක්ක මොකද වෙන්නේ උන්ට? මේ ධර්මයේ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව. යා ප්‍රඥාවෙන් තේරුම් අරගන්නකොට ධර්මයේ කියන ගැන ඇති වෙන හිතේ තියෙන සැක සංකා ඉතින් නැති වෙලා යනවා. ආන්ගේ උත්තරය තමයි පින්වත් ශ්‍රමණ අචල. ඒ වගේ මානසිකත්වයක් ගොඩනගාගත්තු කෙනා කවදාවත් තිරිසන් ලෝකෙට යන්නේ. පෙරේත ලෝකෙට යන්නේ. නිරේට යන්නේ. සතර පායට වැටෙන ස්වභාවයක් ඒ ජීවිතය තුළ නැත. ත්‍රියාට තමයි මේ ශ්‍රමණ අච්චල කියන ශ්‍රී නාමය බුදුරජාණන් වහන්සේ දෙන්නේ පින්වත්. අපිට මතක ඇති මිලිඳු රාජ ප්‍රශ්න පොතේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සෝතාපන්න ශ්‍රාවකයා ගැන කොහොම ලස්සන විග්‍රහයක් කරනවා. තියෙනවා මේකේ මහරජාණනි මේ සප්තවිධ සිත් පවතී කියනවා. මහරජාණනි යම් මේ රාග සහිත වූ, ද්වේෂ සහිත වූ, මෝහ සහිත වූ, කෙලෙස් සහිත වූ, අභාවිත කාය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති පුතජ්ජනයෝ වෙද්ද ඔවුන්ගේ මේ සිත ගරුකව උපදී සෙමින් පවතී. බලන්න එතකොට මේ පුතජ්ජන සිතේ ස්වභාවය මේ කියන්නේ. ඒකට පුතජ්ජන හිත මොකද වෙන්නේ? ඔහු කය වඩලත් නෑ. සීලය පුරුදු කරලත් නෑ. සිත වඩලත් නෑ. ප්‍රඥාව වඩලත් නෑ. ඔහුග මොකද වෙන්නේ? සිත කුසල් සිත් කියන ඒවා හරි අල්පව තමයි කියන උපදින්නේ. පුතජ්ජන හිතේ ස්වභාවයක් ඒක. බොහෝම සෙමින් උපදින. සිත් කියන ඒවා අපි කයින් යහපත් දේවල් කරන්න පුළුවනි. කයින් යහපත් දේවල් කරන්න පුළුවනි. වචනෙන් යහපත් දේවල් කතා කරන්න පුළුවනි සමහර විට. නමුත් ඒවා සිතේ උපදින්න ගියාට පස්සේ කුසල් සිත් කියන ඒවා හරි අඩුවෙන් සිද්ධ වෙනවා. කුසල් සිත් ලේසියෙන් කුසල් සිත් උපදින්න බෑ. බොහොම හිමින් උපදින. බොහොම හිමින් උපදින. කියනවා මේ හරි සෙමින් කියන උපදින්නේ. ඒ වගේම තමයි මොකද වෙන්නේ? බොහොම තිබුණත් පොඩි වෙලාවයි තියෙන සමහර විට. කුසල් සිත් තියෙන්නේ බොහොම පොඩි වෙලාවයි. කාරණේ කුමක්ද? සිත නොවැඩුණු නිසායි. මහරජාණන් මේ වගේ දෙයක් පැතුරුණු මුල් ඇති, පැතුරුණු කඳ ඇති. එකිනෙකට ගොනු වී ඇතුළට පටලැවි ගිය ගැට ශාඛා ඇති උණ පඳුරෙහි උණ ගසක් අදින විට මොකද වෙන්නේ? බොහොම ගැට පිට ගැට වැටිච්ච උණ ගහක් අදිනකොට හරි හිමින් පින්වත් නියන්නේ. හරිම හිමින් යන්නේ. අපිට බොහොම මාරියෙන් බලෙන් ඇදලා තියාගත්ත කියලා. මොකද වෙන්නේ? තියාගෙන පොළ හැකියාව මොකද වෙන්නේ? හරිම අඩුයි. අනිත් පැත්තට ආයෙත් යනවා කරගිලා. ආන්නේ වගේ දැන් කුසල් සිත් මේ සිත වඩලා නැත්තම්, කය වඩලා නැත්තම්, සිල් වඩලා නැත්තම් මොකද වෙන්නේ? කුසල් සිත් කියන්නේ හිතේ හරිය මාරුවෙන් උපද්දන්නේ. තියාගෙන ඉන්නේ හරිය මාරුයි. මේ යුගයේ ආගේ මේ යුගයක් ඉන්නවා. හොඳට බලන්න නැද්ද කියලා? දැන් බලන්න ඔබ බණ ටික අහන්න ගියාට පස්සේ බොහොම අමාරුවෙන් මේ අවධානය තියාගෙන හිතේ ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරන්න මහන්සි ගන්න. ඇති වෙන්නේ තරීමින්.
ඉති වෙන්නේ තරහිමින්. ඊට වඩා වේගින් මොකද වෙන්නේ? ඔන්න අනිත් පැත්තට කැරකිලා යනවා. වෙන දේවල් ඔළුවට එනවා, සමහර හිතට එනවා. කාරණේ කුමක්ද එතකොට? උණගහයට එහෙම වෙන කාරණා කුමක්ද? ඇතුළට පටලැවි ගොස් ගැට ගැසී ඇති බැවිනි. එසේ මහරජාණන් රාගයෙන් ගැට ගැහිලා නම්, ද්වේෂයෙන් ගැට ගැහිලා නම්, මෝහයෙන් ගැට ගැහිච්ච හිතේ කෙලෙස් සහිත කය වඩල නැති, සිල් වඩල නැති, ප්‍රඥාව වඩල නැති කෙනාගේ හිතේ මොකද වෙන්නේ? කුසල් සිත් කියනින් හරිය අමාරුවෙන් උපදින්නේ. ඕම සෙමින් උපදින්නේ. යාන්තම් උපදින්නේ. ඒ වගේම තමයි ඒක හරි අපහසුයෙන් තමයි පවතින්නේ. කුමක් නිසාද? කෙලෙස් වලින් ඇතුළට ගැට ගැසිලා තියෙන නිසා. සක්කාය දිට්ඨි ස්වභාවය. රූපේ පිළිබඳ අර වගේ අනුභවයෙන් ගැට ගැහිලා තියෙනවා. ආයෙත් කුසල් සිතක් ඉපදුනම මොකද වෙන්නේ? ආයෙත් රූපයට ගැට ගැහෙනවා එමසැනින්. විඳපු දෙයකට එමසැනින් ගැට ගැහෙනවා. හඳුනාගත්තු දෙයකට එමසැනින් ගැට ගැහෙනවා. ඇතිවෙච්ච චේතනාවකට එමසැනින් හිත පෙරෙල්ල ගැට ගැහෙනවා. දැනගත්තු දෙයකට එමසැනින් හිත පෙරෙල්ල ගැට ගැහෙනවා. හරි පුදුමයි. විශ්මිතයි පින්වත්. ඕන මේ කිනාට තමයි කියන්නේ පින්වත්නි කවුද? ශ්‍රමණ අචල. එයා කවුද? ශ්‍රමණ අචල. මහන්නි පුද්ගලයෙක් ශ්‍රමණ පුණ්ඩරික වන්නේ කෙසේද? ශ්‍රමණ පුණ්ඩරික වන්නේ කෙසේද? මහන්නි මිහිලා භික්ෂුව තුන් සංයෝජන ප්‍රහාණය කිරීමෙන් රාග දේශ මොහ ආදී බලය දුර්වල කිරීමෙන් සකදාගාමි වෙයි. මොකද වෙන්නේ? සංයෝජන තුනක් ප්‍රහාණය කළා රාග දේශ මොහ ආදී බලය දුර්වල කිරීමෙන් සකදාගාමි වෙනවා. යලි මේ ලොවට එක්වරක් බෞද්ධ දුක්ඛ අවසන් කරන්නේ වේ. මහන්නේ මේ එසේ මේ පුද්ගලත මේ ශ්‍රමණ පුණ්ඩරික වූයේ වේ. බාහන්තකට එයා උපමා කළ තියෙන කාටද? ඒ උත්තමයා පුණ්ඩරික. කියන්නේ පිපිච්ච සුදු නෙළුම කියන වගේ අදහස. පිපිච්ච සුදු නෙළුමක්. ශ්‍රමණ පුණ්ඩරික. ඒ උත්තමයන් වහන්සේ හිතේ වෙනස කොහොමද පින්වත්? සක්කාය දිට්ඨිත් නේ. රූප වේදනා සංඥා සංකාර වලට අනෝබෝධින් ගැට ගැහිලා නැහැ. ඒ දෘෂ්ටි පිරිසිදු වෙලා තියෙනවා. දෘෂ්ටි පිරිසිදු වෙලා තියෙනවා. එතකොට විචිකිච්ඡාව නැහැ, සීලබ්බත පරාමාස නැහැ. ඒ විතරක් නෙමෙයි. කාමරාගයට ගැට ගැසීමක් ඇද්ද ඒකින් තුනී වෙලා තියෙනවා. ඒ වගේම තමයි තරහ යන ස්වභාවයට තමන්ගේ හිත ගැට ගැහිලා තියෙනවා. ඒ ස්වභාවය තුනී වෙලා තියෙනවා. ඒ ස්වභාවය තුනී වෙලා තියෙනවා. විතර හරි පුදුමයි. මෙහෙම තුනී වෙච්ච ස්වභාවයෙන් යුතු කෙනාට තමයි කියන්නේ කොහොමද? සකින් ආගාම. ඒ කියන්නේ යලි මේ ලෝකෙට එක්වරක් තමයි මේ හැකියාව තියෙන්නේ. මේ ලෝකෙට එන්න පුළුවන් කොහොමද? එක් වතාවක්. කතාවක් ආපු ගමන් මොකද ඉන්නේ? දුක අවසන් කරනවා. එක් වතාවක් ආවට පස්සේ මොකද ඉන්නේ? දුක අවසන් කරනවා. මහන්නේ මෙසේ මේ පුද්ගලත මේ ශ්‍රමණ පුණ්ඩරික වෙයි. එහෙම ශ්‍රාවකෙක් මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිනවා. විතර බලන්න දැන් මේ ශ්‍රමණ අචල පුද්ගලයා ගැන කියද්දි විස්තර කළා මේ සම්මාදිට්ඨියට පැමිණි ශාස්ත්‍රු ශාසනයෙන් දැනගත්තු ඔහුගේ චිත්තය මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ දේවල් දැන් සංයෝජන ශ්‍රේ වෙලා තියෙනවා. එතකොට හරි පුදුමයි කියනවා අන්නේ තුන් තැනේදී සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ ඒ තුන් තැනේදී අවබෝධය
කෙනෙකුමත් සක්කාදිට්ඨිය ප්‍රහාණය වුණා නම්, විචිකිච්ඡාව ප්‍රහාණය වුණා නම්, සීලබ්බත පරාමාස ප්‍රහාණය වුණා නම්, ඒ තුන් තැන පිළිබඳ අවබෝධය හරි පහසුවෙන් උපදිනවා කියනවා. හරි පහසුවෙන් උපදිනවා කියනවා. ඒ තුන් තැන පිළිබඳ අවබෝධය පහසුවෙන් පවතිනවා. පහසුවෙන් පවතිනවා කියනවා. ඒක හරියට උපමාවක් කරනවා. ඉහළ භූමිය වල ගරුකෝ තමයි කියන උපදින්නේ. ඊට ඉහළ දේවල් වල අවබෝධය හරි මේ දුකසේ කියන ඇති වෙන්නේ. ස්වල්ප වශයෙන් කියන ඇති වෙන්නේ. පහසුවෙන් පවතින්නේ නැහැ කියනවා. ඒක නිකන් උපමා කළා කොහොමද? උණ පඳුරය ගැට තුනක් ඉස්සෙල්ලා කපනවා. ගැට තුනක් කපලා පිරිසිදු කරලා අදිනවා. එතන මොකද වෙන්නේ? අර ගැට තුන දක්වාම මොකද වෙන්නේ? භූමුණ ගහ. ඕම් පහසුවෙන් ලෙහිසියෙන් එළියට ඇදලා එනවා. ඉතුරු ඒවා. ඒ වගේම පහසුවෙන් පවතිනවා. ඒ ටික ඇදගත්තට පස්සේ පහසුවෙන් පවතිනවා. ඉතුරු ටික නැහැ. ලෙහිසියෙන් ඉන්නේ. මේ ගැටලි හිත ඇතුලේ තියෙන ගැටලි ඉහන ප්‍රමාණයටයි එයාගේ අවබෝධය කියන එක පිරිසිදු වෙන්නේ. අවබෝධය කියන පිරිසිදු වෙන කොහොමද? හිත ඇතුලේ තියෙන ගැටලි ලිහිල් වෙන තුනී වෙන ප්‍රමාණයට. නිසා පුළුවන් තරම් මේ හිත ඇතුලේ තියෙන ගැට ලිහිල් කරගන්න, තුනී කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව දියුණු කරන්නෙත් ඒ පිණිස, වීර්ය දියුණු කරන්නෙත් ඒ පිණිස, සතිය දියුණු කරන්නෙත් ඒ පිණිස, සමාධිය දියුණු කරන්නෙත් ඒ පිණිස, ප්‍රඥාව දියුණු කරන්නෙත් ඒ පිණිස. මේක ධර්ම වඩන්නෙත් ඒ පිණිස, සතර බ්‍රහ්ම විහරණ වඩන්නෙත් ඒ පිණිස. කොහොමද කියන්නේ? හටගත්තු ගැට ලියා ගැනීම පිණිස. හටගන්න ගැට ලියා ගැනීම පිණිස. ඒකයි බුදුගුණ සිහි කරන්න කියන්නේ, හතර බ්‍රහ්ම විහරණ වඩන්න කියන්නේ, අනිත්‍ය සිහි කරන්න කියන්නේ කොහොමද? එකක් තමයි මේ ගැට පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම එකක්. ඒක ප්‍රඥාවටයි ගැට ලියා ගැනීම තවත්. විමුක්තියටයි. ඊළඟට විස්තර කළා පින්වත්නි, ශ්‍රමණ පුණ්ඩරික මහණි පුද්ගලයෙක් ශ්‍රමණ පදුම වන්නේ කෙසේද? මේ සකදාගාමී පුද්ගලයා ගැන කියද්දි තියෙන පින්වත්නි, රාග දේශ මොහ තුනී වෙලාගෙන ඔහුගේ ප්‍රහාණී වී ගිය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ වගේම තුනී වී ගිය කාමරාග පටික විතර පස්තැනීම ඔහුගේ අවබෝධය හරි පහසුවෙන් තියෙනවා කියන, පහසුවෙන් පවතිනවා කියන අපහසු නෑ. යට තේරුම් ගන්න අපහසු නෑ. මේක රැවටීමක් නෙවෙයි, තේරුම් ගැනීම. රැවටිච්ච හිතේ තේරුම් ගත්ත හිතේ වෙනසක් තියෙනවා. රැවටිච්ච හිතේ අවබෝධයක් ඇති වෙච්ච හිතේ වෙනසක් තියෙනවා. මොකක්ද? රැවටිච්ච හිතේ ස්වභාවය තමයි ආයයි කැරකි සක්කාය දිට්ඨියම බැසගෙන සක්කාය දිට්ඨියමයි කෑගහන්නේ. ඉතින් වචනවල කිසි සංවරයක් නෑ, දමනයක් නෑ. පුද්ගලික කයිවාරු, තමන්ට ලකුණු දමා ගැනීම, ශාසනය හැල්ලු කිරීම, ශාස්ත්‍රුන් වහන්සේ හැල්ලු කිරීම, ධර්මීය සංඝය හැල්ලු කිරීම, පුද්ගලික අදහසට මුල් තැන දීම. මේක තමයි රැවටිච්ච කෙනාගේ ලක්ෂණය. ඇත්තටම අවබෝධය තියෙන හිතේ ලක්ෂණය මොකක්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට මුල් තැන දීම. ස්වාක්කාත සන්දිටික ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයට මුල් තැන දීම. ශ්‍රාවක සංඝරත්නයට මුල් තැන දීම. පිනට ආස කිරීම, යහපත් දේට ආස කිරීම, සංවරයට ආස කිරීම, දමනයට ආස කිරීම. අවබෝධී රැවටීමේ වෙනස. හොඳට මතක තියාගන්න. අවබෝධී රැවටිච්ච හිතේ වෙනස. සකදාගාමී කෙනාගේ මොකද වෙන්නේ විස්තර කරද්දී කියනවා, දැන් උණ ගහක් කපන්න හදද්දී අපි හිතමු ගැට පහක් කපලා පිරිසිදු කරනවා. ගැට පහ කපලා පිරිසිදු කරලා ඉවරලා යටින් කපලා අදිනවා. ඊතර මොකද වෙන්නේ? අර දක්වා බොහොම ලස්සනට එනවා.
සුවසේ තියාගෙන ඉන්න පුළුවන් ඇදලා. ඊටු ටික අමාරු. ඒ වගේ තමයි. මේ කරුණු පහ ඉදිරියේදී ඔහුගේ අවබෝධය හරි පහසුවෙන් ඇති වෙනවා, පහසුවෙන් පවතිනවා. ශ්‍රමණ පුණ්ඩරික ඊළඟට තව පුද්ගල ශ්‍රමණ පදුම් මහණෙනි මෙහිලා භික්ෂුව පංචෝරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කිරීමෙන් සුද්ධාවාස බඹලව ඕපාතික උපදින්නේ වේ. නැවත එළොවින් පහළට නොවැටෙන ස්වභාවයෙන් යුතු වූයේ එහිම පිරිනිවන් පාන්නේ වේ. මහණෙනි මේ පුද්ගල තෙමේ ශ්‍රමණ පදුම වේ. මෙයා කවුද? ශ්‍රමණ පදුම. කියන ශ්‍රමණ පදුම කියන ශ්‍රී නාමය දෙන්නේ කාටද? මේ අනාගාමී කෙනාට. ඒතර ඒ කෙනාගේ චිත්තසංතානෙ මොකද වෙන්නේ? ඒ කෙනාගේ චිත්තසංතානෙ තුල පින්වත්නි සක්කාය දිට්ඨිය කියන එක නිරුද්ධ වෙලා තියෙනවා. විචිකිච්ඡා සීලබ්බත පරාමාස නිරුද්ධ වෙලා තියෙනවා. හටගන්නෙත් නැහැ. කාමරාගේ නිරුද්ධ වෙලා තියෙනවා. ව්‍යාපාදේ හිතේ නිරුද්ධ වෙලා තියෙනවා. හරි පුදුමයි. පුදුම සිතක් පින්වත්නි හිත. මේ හිත තුළ ගැටෙන ස්වභාවය උපදින්නේ නැහැ. තරහ යන ස්වභාවය හිතේ උපදින්නේ. ඇත්තට නැති වෙලා තියෙනවා. කොහොම සැපයක්ද පින්වත්නි හිතේ ඇත්තේ. දැන් මේ ගැටීමෙන් අපි කොච්චර පීඩා වෙනවද? ගැටීමෙන් මේ හිත කොච්චර පීඩා වෙනවද? ඒ පීඩාව ඒ හිතේ නේ නිරුද්ධ වෙලා තියෙනවා. ඒක ලස්සන උපමා කරන පින්වත්නි ඊළා සිව්වෙනි සිත ගැන කියද්ද කියලා මහරජාණන් යම් මේ ශ්‍රාවකයෝ අනාගාමී ඔවුන්ගේ පංචෝරම්භාගීය සංයෝජනය ප්‍රහාණය වූවෙද්ද ඔවුන්ගේ චිත්තය ප්‍රහාණය වී ගිය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ යන පස්තැන මොකද වෙන්නේ? ප්‍රහාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පංච නීවරණ මොකද වෙන්නේ? පංච නීවරණයන්ගේ නිදහසුණු හිතක් තියෙනවා. පංච නීවරණයන්ගේ නිදහස් වෙච්ච හිත. ඒතර තැන් 10කින් ගැට ලිහිලා තියෙනවා. ඒතර දේශනා කරනවා දැන් ඒ තැන් 10 ඉදිරියේදී අවබෝධය ඥානය මොකද වෙන්නේ? බොහොම වේගින් ඇති වෙන පහසුවෙන් ඇති වෙන පහසුවෙන් පවතින. ඊට ඉහළ භූමිය වල අවබෝධය බොහොම අමාරුවෙන් උපදින්නේ, ස්වල්ප වශයෙන් උපදින්නේ, දුකසේ උපදින්නේ, පවතින්නෙත් නෑ ලේසියෙන් පහසුවෙන්. ඒක උපමා කළා කොහොමද? අර උණ ගහක ගැට 10ක් විතර හොඳට උඩට පිරිසිදු කරගෙන ඇවිල්ලා යට මුලින් කපලා අදිනකොට මොකද වෙන්නේ? මේ ගැට 10ක් දක්වා බොහොම ලස්සනට සුවසේ කිසි දෙයක පැටලෙන්නේ නැහැ. සුවසේ ඇදලා තියාගෙන බොහොම ඉන්න පුළුවන්. අනිත් ඒවා උඩ ටික අදිනකොට බොහොම දුකසේ ඇදලා දුකසේ තමයි තියාගන්න ඕනේ. ආන් ඒ වගේ තමයි කියන්නේ. ඒ වගේ තමයි කියන්නේ. මොකද වෙන්නේ? අර ඔහුගේ චිත්තසංතානය තුළ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ සියල්ලගෙම නිදහස් වුණාට පස්සේ පින්වත්නි හරි ආශ්චර්යයි. ඒ තැන් 10 ඉදිරියේදී ඔහුගේ අවබෝධය හරි වේගින් උපදිනවා. සුවසේ පවතිනවා. ඊට අදාළ දහම් පරයයන් සුවසේ ඒ දහම් පරයයන් තුල හිත සංවේදී කරවන්න පුළුවන්. ඊට අදාළ දහම් පරයයන් තුල හිත සූපත් කරගෙන වාසය කරන්න පුළුවන්. ඒ දහම් පරයයන් පිළිබඳ අවබෝධය හිතේ බොහොම සුවසේ උපදින්න පුළුවන්. කිසිය පාස්වක් නැතුව.
ඊට ඉහළ දේවල් වල ගැඹුරු කරුණු හිතට සංවේදී වීම හරි දුකසේ උපදින දුකසේම පවතින. ආන්නේ වගේ උත්තමයෙක් තමයි මේ ශාසනයේ ඉන්නේ. කවුද? ඒ උත්තමයේ පින්වත් කාම ලෝකෙත් එක්ක ගනුදෙනුවක් නෑ. ඔබට ගියාට පස්සේ. ඒදි මිත්‍ර ටිකක් නිවාගෙන පිරිනිවෙනටම යනවා. මහණි ශ්‍රමණයන් අතර ඊළඟට විස්තර කරනවා ශ්‍රමණ සුකුමාල වන්නේ කෙසේද? ශ්‍රමණ සුකුමාල මයින් මේලා භික්ෂු ආශ්‍රවයන් සේ කිරීමෙන් අනාශ්‍රව චිත්ත විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් මේ ජීවිතයේදීම තව විශිෂ්ට ඥානයෙන් පසක් කොට සංවේදී වසන්නේ වේ. මහණනි මෙසේ මේ පුද්ගලති මේ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල වූයේ වේ. කවුද? හරි ආශ්චර්යයි. ශ්‍රමණ සුකුමාලය කියලා කියන්නේ සියලු ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙච්ච කෙනා. ඒ හිත ඇතුලේ නිරේට ගෙනියන ස්වභාවය නිරුද්ධයි. තිරිසන් ලෝකෙට ගෙනියන ස්වභාවය නිරුද්ධයි. ප්‍රේත ලෝකෙට ගෙනියන ස්වභාවය නිරුද්ධයි. ඒ විතරක් නෙමෙයි. මනුස්ස ලෝකෙට ගෙනියන ස්වභාවයත් නිරුද්ධයි. දිව්‍ය ලෝකෙට ගෙනියන ස්වභාවවත් නිරුද්ධයි. බ්‍රහ්ම ලෝකෙට ගෙනියන ස්වභාවය නිරුද්ධ වෙලා තියෙන්නේ. ගෙනියන ස්වභාවය නිරුද්ධයි. නැත්තර නැති වෙලා. ඉනත් අනිත් සෑම හිතක මොකද ගෙනියන ස්වභාවය තියෙන්නේ. ඇද්දගෙන යන ස්වභාවය තියෙනවා. දැන් බලන්න නැද්ද කියලා තමන්ගේ හිත ඇතුලේ කෙනෙක් දොස් බැන්නට පස්සේ තමන්ට ඒකත් එක්ක අපේ හිත ගැටි ඒ අරමුණත් එක්ක නැවත ගෙනියන ස්වභාවයක් නැද්ද බලන්න අපේ හිත ඇතුලේ. ආශ්‍රව ක්‍රියාකාරීත්වය වගේ තමයි. ආශ්‍රව ටික ටික දුර වෙවි යනකොට මොකද වෙන්නේ? ලස්සන දෙයක් දැක්කොත් ඒකත් එක්ක අපි අමතක කරලා කොච්චර ඉන්න හැදුවත් මොකද වෙන්නේ? ගැට ගහ හිත නැවත මතක් කර දෙනවා. ආශ්‍රවේ ස්වභාවය. සමහර සිද්ධි, සමහර දේවල්, සමහර පුද්ගලයෝ නැවත හිතත් එක්ක අපිට හිතා ගන්න බැරි විදියට මේ හිත ගැට ගහලා තියෙනවා. වේගින් ගැට ගන්නවා. සම්බන්ධ වෙනවා. ආය හිර කරනවා. තමයි අපිට නොහිතන විදියට ඒකට නැවත අපිව ජොයින් කරනවා. නැත්නම් බලන්නේ මේ ස්වභාවය. කෙනෙක් විසින් නෙවෙයි කරන්නේ ආශ්‍රය විසින් කරන්නේ. ආශ්‍රයයක් විසින් කරන්නේ. එහෙම ජීවත් වෙලා ඉඳිද්දිත් එහෙම ස්වභාවයක් තමන්ගේ හිතේ පවතිනව නම් එන මේ කය අතහරිද්දී එතකොට කයත් එක්ක පැටලෙවිලා තියෙන ඒ ස්වභාවයත් එක්ක තමයි පින්නේ. කය අතහරිනකොට මොකද වෙන්නේ? පුරුදු වෙලා තියෙන කයත් එක්ක ගැට ගැහිලා ඉඳලා. රූපෙත් එක්ක. ආය අල්ලන්නේ කුමක්ද? රූපයක්. විදීමේ ගැට ගැහිලා ඉඳලා පුරුදු වෙච්ච හිතේ ස්වභාවය තමයි ආයෙත් අල්ලන්නේ විදීම. හඳුනා ගැනීමට ගැට ගැහිච්ච හිතේ ස්වභාවය අල්ලන්නේ තමයි. චේතනාවට ගැට ගැහිච්ච හිතේ ස්වභාවය අල්ලන්නේ ඒ වගේ එකක්. දැනගත්තු දෙයට ගැට ගැහිලා තියෙන ආධ්‍යාත්මික ස්වභාවය තමයි ආය අල්ලන්නේ ඒ වගේ ස්වභාවය. ආශ්‍රව සහිතී ස්වභාවය. බාහිර රහතන් වහන්සේගේ ස්වභාවය. අන්නේ තමයි ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාලයා කියලා කියනවා. වචනේ පරිසමාප්ත අර්ථය කියන්න සුදුසුයි කාටද? රහතන් වහන්සේට. සුකුමාල. සිතු අයුරින්. ඔබට මතක ඇති රතන සූත්‍රයේ ලස්සන ගාථාවක් තියෙනවා. යේසුප්පයුක්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම ශාසනම්හි තේපත්ති පත්තා අමතම් විගහ්‍ය ලද්දා මුදා නිබුතිම් බුඤ්ජමාන. ඒ තමන්ගේ හිත හුද්දට දමනය කරලා සියලු දේයින්ම හිත නිදහස් කරගෙන
ගෞතම ශාසනයේ පිහිට පිළිසරණ ගත්තු ඒ රහතන් වහන්සේ මොකද වෙන්නේ? සිතු විලසට සැපේ උදා කරගෙන වාසය කරනවා. සිතු විලසට සැපේ උදා කරගෙන වාසය කරන නිසා ශ්‍රමණය අතර ශ්‍රමණ සුකුමාරයා කියන්නේ රහත් මුනිවරයාට පින්වත් බලන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත්තු මේ අමෘත ධාතුව මේ ලෝකේ කවුරුනම් අවබෝධ කරගත්තා? ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඒ නිසා මේ උදාර ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා උදාර ධර්මයේ ගැන හිත පහදවාගෙන උදාර ශ්‍රාවක භූමියට පැමිණෙන්නට මේ රැස් කළ උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදුසිත කසරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇතුළු කෝට්ටේ මහින්දාරාම පාරේ පදිංචි නාරද සුමන රත්න මහත්මයා සහ කුමුදු ආර්ය රත්න මහත්මිය විසින් ප්‍රධාන අරමුණ බවට පත්වලා තියෙන මිය පරලෝකීය ආර්.ඩී. ආර්ය රත්න පියාණන්ට, මාලා පෙරේරා මෑණියන්ට, මිල්ටන් සුමන රත්න පියාණන්ට, සීලවතී සුමන රත්න මෑණියන්ට, ඇනී ආර්ය රත්න ආච්චි අම්මාට සහ ඇලිස් පෙරේරා ආච්චි අම්මාට පින් අනුමෝදන් කරන දාරදාසින් ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. සත්පුරුෂ සියලු සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින නාගයන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින පරම පූජනීය මේ ධම්මක විවර කර දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් වුණු උදාර පින අද දවසේ ධර්ම දානයේ සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය විශේෂයෙන් ආර්.ඩී. ආර්ය රත්න පියාණන්, මාලා පෙරේරා මෑණියන්ට, මිල්ටන් සුමන රත්න පියාණන්ට, සීලවතී සුමන රත්න මෑණියන්ට, ඇනී ආර්ය රත්න ආච්චි අම්මාට සහ ඇලිස් පෙරේරා ආච්චි අම්මාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ඇතුළු කෝට්ටේ මහින්දාරාම පාරේ පදිංචි නාරද සුමන රත්න පින්වත් මහත්මයා, කුමුදු ආර්ය රත්න පින්වර මාතාවට, පවුලේ සියලු සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳ සියලු සත්වෝ සුවපත් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා,
චිරජීවනයේ සලසේවා තුනුරුවනි අනන්ත ආශිර්වාද දිවියන්ගේ දෙහිමි රැකවරන සලසේවා ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.